සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අද දින ස්වාධීන රූපවාහිනී තක්ෂිලා වැඩසටහන තුලින් අප ඔබ හමුවන්නේ අපොස උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශය පිළිබඳව ඔබට දැනුවත් කරන්නයි. මේ සඳහා අද දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධිමාරබේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය LHP ගුණරත්න අප සමග එකතු වෙලා ඉන්නවා. අපි ආයිබුවන් කියා එතුමන් පිළිගන්නවා. ආයිබුවන්. පළමුවෙන්ම භෝග නිෂ්පාදනය පිළිබඳව අපි කතා කරන්නයි යන්නේ. මේ සඳහා අපේ දූ දරුවන්ට ඉතාම වැදගත් වෙන මාතෘකාවක් වන භෝග අස්වැන්න සඳහා බලපාන ජෛවීය හා ජෛවීය නොවන සාධක පිළිබඳව අපි කතා කරමු. ඒ සඳහා මා ආරාධනා කරනවා බුද්ධිමාරබේ මහාචාර්යතුමාට අපේ දරුවන් දැනුවත් කරන්න කියලා භෝග අස්වැන්න සඳහා වැදගත් වෙන මේ සාධක පිළිබඳව. සුබ උදෑසන සියලු දෙනාටම. කලින් කිව්වාගේ අපි දන්නවා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දිහා බැලුවාම අපේ භෝග අස්වැන්නට බලපාන ජෛවීය සහ ජෛවීය නොවන සාධක බොහොමයක් තියෙනවා. අපි ජෛවීය සාධක අරන් බැලුවොත් එහෙම රෝගකාරකයන් පලිබෝධයෙන් සහ වල්පැලැටි සමග අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට බෙදන්නේ ජෛව සාධක හැටියට, ජෛවීය සාධක හැටියට. ජෛවීය නොවන සාධක පැත්තෙන් ගත්තොත් එහෙම ජල ගැලීම්, වියලි කාලකුණ තත්වයන් වැනි දේවල් විශේෂයෙන්ම පාංශු කාදන වැනි තත්වයන් අපිට ගණන් ගන්නට පුළුවන්. මේ සියලුම තත්වයන් ගත්තත් අද ලෝකයේ පුරාම ශ්‍රී ලංකාවට පමණ සීමා වෙලා නෙවි ලෝකයේ පුරාම භෝග නිෂ්පාදනයට බලපාන ප්‍රධානතම ජෛවීය සාධකයට හඳුන්වාගෙන තියෙන්නේ වල්පැලැටි. මෙන්න මේ වල්පැලැටි සම්බන්ධව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන තුලින්. ඇයි අපි මේ වල්පැලැටි මෙතරම් වැදගත් කියලා සලකන්නේ? කොහොමද මේ වල්පැලැටි මේ තරම් විශාල වූ බලපෑමක් භෝග නිෂ්පාදනයට ඇති කරන්නේ? මෙන්න මේ විතර හිතලා බලන්නකෝ. අපි ගමු මීටර් 100 දුවන තරංගයක් ගැන. මේ මීටර් 100 තරංගයට 8 දිනක් විතර සහභාගී වෙනවා නම් ඔවුන් අතර ඒ තරංගය කියන වචනේ පරිසමාර්ථයෙන් තරංකාරීත්වයක් ඇති වෙන්න ඕනේ පළවෙනි ස්ථානයේ දිනා ගන්න. මොකද මේ පළවෙනි ස්ථානයේ හිමිවන්නේ එක්කෙනෙකුට පමණ නිසා. එක කුසලානයක් පමණයි තියෙන්නේ. තවත් විදිහට ගත්තොත් එහෙම අපි මේක ශාක වලට ආදේශ කරොත් වල්පැලැටි සහ භෝග කියන දෙයට භෝගයි වල්පැලැටි කියන්නේ මේ දෙකොල්ලම දෙකොට්ටාශයම ශාක. මේ ශාක වලට තිබෙනා වූ අවශ්‍යතාවයන් බොහොම සමයි. හැමකටම ශාක ගත්තත් වල්පැලැටි ගත්තත් භෝග ගත්තත් ඒ Tamanට අවශ්‍ය කරන වැඩේට අවශ්‍ය කරන සාධකයන් ඒක හා සමානයි. නමුත් ගැටලුව වෙන්නේ මෙම සාධකයන් පරිසරය තුළ සීමාකාරී වීම. මෙන්න මේ සීමාකාරී සාධක මම තවත් දුරට චුට්ටක් විස්තර කරොත් එහෙම ජලය, පෝෂක, ආලෝකය සහ ඉඩ ප්‍රමාණය කියන මේ ශාකයකට වැඩෙන්න අවශ්‍ය වන ප්‍රධාන සාධක හතරේ තියෙන සීමාකාරී බව නිසා නිතතිම්ම ශාක දෙකොට්ටාශයක් අතර තරංගයක් ඇති වෙනවා. මේ මිනිස්සු අතර තරංගයක් ඇති වෙනවා වගේම මෙන්න මෙවැනි තත්ත්වයක් හින්දා තමයි වල්පැලැටි භෝගත් දෙකොට්ටාශයම ශාක නිසා ඔවුන්ට සමාන අවශ්‍යතාවයන් තිබෙන නිසා එම අවශ්‍යතාවයන් පරිසරයේ සීමාකාරී වන නිසා තමයි මේ වල්පැලැටි හා භෝග අතර නිරන්තරයෙන්ම තරංගයක් ඇති වෙලා තියෙන කෘෂිකර්ම ක්ෂේත්‍රය තුලදී. නමුත් අවාසනාවන්ත තත්ත්වය කියලා කියන්නේ මෙම තරංගයෙන් බොහෝ වෙලාවට වල්පැලැටි ජයග්‍රහණය කරලා තියෙනවා. වල්පැලැටි ජයග්‍රහණය කරන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා. මම දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ප්‍රධානතම හේතු කාරණාකට අපි සාමාන්‍යයෙන් දක්වන්නේ වල්පැලැටි කියන්නේ ස්වභාවිකවම පරිසර පද්ධතිය තුළ දිගු කාලයක් පුරා පැවතිච්ච දේවල්. භෝග කියලා කියන්නේ අපි නොයෙකුත් ප්‍රභේද හදලා මිනිසාගේ බලපෑම උඩ පරිසරයට අලුතෙන් හඳුන්වා දෙන්නා වූ ශාක විශේෂයක් හැම අවස්ථාවෙම වැඩි අස්වැන්න ලබා ගැනීම සඳහා මෙන්න මෙවැනි අවස්ථාවක පරිසරයේ තම නිජ භූමියේ කරගෙන සිටු ශාක වලට ඕනම පාරිසරික වෙනස් වීමකට ඔරොත්තු දීලා තියෙන සීමාකාරී සාධකයන්ගෙන් වැඩිපුර ඵල ප්‍රයෝජන ලබාගෙන මෙම තරංකාරී තත්ත්වයෙන් ජයග්‍රහණයට කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මේ භෝග වලට සාපේක්ෂව. තවත් කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම. අපි දන්නවා හුඟක් වෙලාවට ඕනම ශාකය තුළ නිෂ්පාදනය කරන සමහර ද්‍රව්‍යයන් විෂ ද්‍රව්‍යයන් හැරට පරිසරයට නිකුත් කරනු ලබනවා. අපි මේක ඇලිලොපැතිකතාව කියලා අර්ථ දක්වනවා. ඉංග්‍රීසියෙන් ඇලිලොපැති කියලා කියනවා අපි මේකට. මෙන්න මේ ක්‍රියාවලිය වැඩිපුරම වල්පැලැටි මගින් සිද්ධ වෙනවා කියලා හොයාගෙන තියෙනවා. තවත් ආකාරයකට කියනවා නම් වල්පැලැටි මගින් නිපදවලා පරිසරයට මුදා හරින නොයෙකුත් විෂ ද්‍රව්‍ය එම වල්පැලැටි අභියස දින භෝගයේ
මගින් උරා ගැනීම නිසා භෝගයට විෂ ද්‍රව්‍යයන් ඇතුළීම තුලින් ඒ භෝගයේ වර්ධනය බාල වෙනවා වගේම අවසාන ආසන්නත් බාල වෙනවා. මම මේ කිව්වේ අර භෝගයක් සහ වල්පැලැටියක් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය තුලින් භෝගයට කොහොමද වල්පැලැටියකින් බලපෑම් ඇති වෙන්නේ කියන එකට බොහොම සුළු උදාහරණ දෙකක් පමණයි. තවත් මෙවැනි උදාහරණ බොහොමයක් තියෙනවා. නමුත් මම වැඩිදුර විස්තර කියන්නේ නැතුව මට අවශ්‍ය කරන මාතෘකාවට එළඹෙන්නට ඕන මේ අවස්ථාවේදී අපි මේ වල්පැලෑටි මගින් ඇතිවන්නා වූ තරංකාරී තත්ත්වය හෝ වේවා ඇලුලපතිකතාව හේතුවෙන් සිදුවෙනා වූ අවස්ථාවක තත්ත්වයන් නිසා හෝ වේවා භෝගයට ඇතිවන්නා වූ බලපෑම් අවම කිරීම සඳහා විද්‍යාඥයෝ ගොවි මහත්මයාගේ සියලු දෙනාම නිරන්තර උත්සාහයක යෙදලා තියෙනවා. මෙන්න මේ නිරන්තර උත්සාහයට අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන වචනයක් වල්පැලෑටි මර්ධනය කියලා. මේ වල්පැලෑටි මර්ධනය වචනයක් හැටියට කියවට බොහොම සරල වුණාට ලිහිසියෙන් පහසුවෙන් වල්පැලෑටියක් මර්ධනය කිරීමටවත් ඒ වල්පැලෑටියක් මර්ධනය කිරීමට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්නට යන්නත් අපිට බෑ. ඒක කරන්න තියෙන සුදුසුම ක්‍රමය තමයි මූලික වශයෙන්ම තම ක්ෂේත්‍රයේ තිබෙනා වූ වල්පැලෑටි මොනවද? ඒවා මොන ආකාරයේ වල්පැලෑටිද කියලා දැන හඳුනා ගැනීම. වරදවල හිතන්න එපා දුවල පුතාලා මම මේ වල්පැලෑටි දැන හඳුනා ගැනීම කියලා කියන්නේ හැමතිස්සෙම නමින් වල්පැලෑටියක් හඳුනා ගැනීම එහෙම නෙවෙයි. නමුත් වල්පැලෑටි වල විශේෂිත ලක්ෂණයන් තියෙනවා. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට පුළුවන් බොහොම සාර්ථකව හොඳ වල් මර්ධන ක්‍රමයක් උපයෝගී කරගෙන ඒ වල්පැලෑටි වලින් භෝගයට තිබෙනා වූ හානිදායක තත්ත්වයන් අවම කර ගන්නට. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ අපිට අවශ්‍ය වෙනවා වල්පැලෑටි හොඳින් හඳුනා ගැනීම. රූපාකාරයේ දිහා බලලා සාමාන්‍යයෙන් ඕනම විද්‍යාඥයෙකුට වල්පැලෑටියක් හොඳින් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ වල්පැලෑටියක මල් පිපෙන අවස්ථාවේ. නමුත් මල් පිපෙන අවස්ථාව වෙනකන් අපිට ක්ෂේත්‍රයේ බල ඉන්නට බෑ. මොකද ඒ කාලයේ වෙනකොට වල්පැලෑටිය හොඳට හැදිලා ඒකෙන් භෝගයට වෙන්නා වූ හානිය සිද්ධ වෙලා හමාරයි. අපි කියන්නේ අර පෙරහැර ගිහින් ඉවරයි කියලා හුඟක් වෙලාවට නේ අන්න එවැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයක් ඇති නොවන්නට නම් අපිට අවශ්‍ය වෙනවා ඊටාම කුඩා අවධියේදී වල්පැලෑටිය කොහොමදයි කියලා හඳුනා ගන්නට. ඉතින් මෙහිදී වල්පැලෑටි වර්ගීකරණයක අවශ්‍යතාවය පැනනගෙනවා. දැන් ඔබේ තිරය මත දකින්නේ වල්පැලෑටි වර්ගීකරණය කරන්නට පුළුවන් ආකාර කිහිපයක්. අපි සාමාන්‍යයෙන් ජීවන චක්‍රයේ දිග අනුව වල්පැලෑටි වර්ගීකරණය කරනවා. ඒ වගේම රූපාකාරය අනුව වල්පැලෑටි වර්ගීකරණය කරනවා. තවත් විදියට වැඩෙන ස්ථානය අනුව වල්පැලෑටි වර්ගීකරණය කරනවා. මේ ජීවන චක්‍රයේ දිග අනුව වල්පැලෑටි වර්ගීකරණය කිරීමේදී අපි සාමාන්‍යයෙන් වල්පැලෑටි කාණ්ඩ තුනකට බෙදනවා. ඊටාත්ම සරලව වාර්ෂික වල්පැලෑටි, ද්විවාර්ෂික වල්පැලෑටි සහ බහුවාර්ෂික වල්පැලෑටි යනුවෙන්. වාර්ෂික වල්පැලෑටියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වර්ෂයක් තුල සිය ජීවන චක්‍රය සම්පූර්ණ කරන්නා වූ වල්පැලෑටි. ද්විවාර්ෂික වල්පැලෑටි කියලා කියන්නේ එම වල්පැලෑටියට තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට වසරකට වැඩි එහෙත් වසර දෙකකට අඩු කාලයක් ගත වෙනවා. වසර දෙකකට වැඩි කාලයක් සිය ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අවශ්‍ය වන්නා වල්පැලෑටි අපි බහුවාර්ෂික වල්පැලෑටි හැටියට හඳුන්වනවා. මම මේ රූපාකාරය ගැන පොඩ්ඩක් පසුවට කතා කරලා මම වැඩෙන ස්ථානය අනුව වල්පැලෑටි වර්ග කරන්නේ කොහොමද කියන එක බොහොම සරලව විස්තර කරන්න. අපි දන්නවා ගොඩ මඩ කියලා කොටස් දෙකක් තියෙනවා අපේ කුෂිකර්මාන්තය ගැන කතා කිරීමේදී. එතකොට ගොඩ බිමෙහි වැඩෙන වල්පැලෑටි සාමාන්‍යයෙන් අපි ගොඩ හැදෙන වල්පැලෑටියට හඳුන්වලා ලබනවා. ඒ වගේම මඩේ හැදෙන වල්පැලෑටි හැටියට හඳුන්වලා ලබනවා. සාමාන්‍යයෙන් වී වගා වගේ මඩ ගොවිතැන් කරන ස්ථානවල හැදෙනා වූ වල්පැලෑටි වලට. ඉතින් මේ ආකාර දිහා බැලුවාම අපිට වඩාත් වැදගත් වෙනවා ක්ෂේත්‍රයේදී මේ රූපාකාරය අනුව කොහොමද වල්පැලෑටි හඳුනන්නේ කියලා බලන්න. මොකද ඒක තමයි ලේසිම දේ අපිට ඇත්තටම දුටු පමණින් වල්පැලෑටියක් මේ කාණ්ඩයට අයත් වෙනවද කියලා දැනගන්නට පහසු වෙන හින්දා. ඒ පහසු වීම තුලින් අපිට පුළුවන් වෙනවා හොඳ වල්පැලෑටි මර්ධන ක්‍රමයක් නිර්දේශ කරන්න. මම යන්නම් මගේ ඊළඟ කතාවට. මේ දැන් ඔබට තිරෙහි දකින්නට ලැබෙන්නේ කොහොමද තෘණ ශාකයක් හඳුනගන්න කියන එක. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ අවස්ථාවේදී රූපාකාරය අනුව වර්ගීකරණය කිරීමේදී වල්පැලෑටි තෘණ වර්ග, පන් වර්ග සහ පරපත්‍ර කියන ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා. ඒකෙන් තෘණ වර්ගයේ ශාක හඳුනා ගන්න ක්‍රමය තමයි මම මේ දක්වලා තියෙන මේ කතාවෙන්. ඔබේ වම් අත පැත්තේ තියෙන කතාවෙන් පෙන්වුම් කරනවා කොහොමද තෘණ ශාකයක් දැర్శණය වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් තෘණ ශාකයක පත්‍රයේ කාණ්ඩ දෙකකට බෙදෙනවා. පත්‍ර තලයේ සහ පත්‍ර කොපුව හැටියට. මේ පත්‍ර තලයේ සහ පත්‍ර කොපුව සම්බන්ධ වන ස්ථානයේ පටලමය හෝ ඒවා කෙඳිමේ ස්වභාවයෙන් යුතු නිර්මම් දක්නට ලැබෙනවා. මෙන්න මේ නිර්මයට අපි කියනවා ජීවවලය කියලා. හැබැයි එකක් මතක තියාගන්න දුවල පුතාලා ජීවවලයක් තියෙනවා නම්
ඒ ශාකය අනිවාර්යයෙන්ම තෘණ වර්ගයක් හැට හඳුනා ගන්නට පුළුවන්. නමුත් සෑම තෘණ වර්ගයකම ජීව වලයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙන්න මේක ඉතා වැදගත් කාරණා. පොඩ්ඩක් බලන්න දකුණුපස පහළ කෙළවරේ තියෙන ඡායාරූපයේ දිහා එයත් තෘණ ශාකයක් පත්‍ර තලයේ තියෙනවා, පත්‍ර කොපුවක් තියෙනවා. නමුත් මේ පත්‍ර තලයේ සහ පත්‍ර කොපුව සම්බන්ධ වෙන ස්ථානයේ ජීව වලයක් දක්නට නැහැ. එතකොට හොඳින් මතක තියාගන්න මෙන්න මේ කොටස. ඊට අමතරව ගත්තොත් එimhe සාමාන්‍යයෙන් තෘණ ශාකයක කඳ සිලින්ඩර් ආකාරයි. ඒක තවත් විදිහට කිව්වොත් මම මේ අපේ හරස් කඩක් ගත්තොත් මේක දිස් වෙන්නේ ඔබේ තිරේ දක්නට ලැබෙන දකුණු පස ඉහළ කෙළවරේ තියෙන ඡායාරූපය වැනිය. සිලින්ඩර් ආකාරයි කුහර සහිතයි. නමුත් මේ කුහර සහිත බව තෘණ ශාකයේ කඳ පුරාම දකින්නට නැහැ. තෘණ ශාකයේ කඳේ සාමාන්‍යයෙන් ගැට තියෙනවා. ගැට දෙකක් අතර කලාපයට අපි කියනවා පර්වයක් කියලා. සාමාන්‍යයෙන් මේ පර්වය තමයි සිලින්ඩර් ආකාර කුහර සහිත වෙන්නේ. ගැට ඔස්සේ අපි හරස් කඩක් ගත්තොත් එහෙම සිලින්ඩර් ආකාර ව්‍යුහයක් දකින්න වෘත්තාකාර ව්‍යුහයක් දකින්න ලැබුණාට එය කුහර සහිත නැහැ. ඒ ඝන වූ තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපිට තෘණ වර්ගයක් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ක්ෂේත්‍රයේදී. මම යන්නම් ඊළඟට තවත් කතාවකට. ඊළඟට ඔබේ තිරේ දිස්වෙන්නේ මොනවද අපේ ක්ෂේත්‍රයේ මේ තෘණ සඳහා තියෙන උදාහරණ මම උදාහරණ ගොඩක් දකින්න පෙන්නන්න යන්නේ. ඔබේ වම්පස කෙළවරේ තිරේ වම්පස කෙළවරේ තියෙන්නේ අපි කවුරුත් දන්න වී වගාවේ මඩ වී වගාවේ බොහොම බහුලව දකින්න ලැබෙන වල් පැලෑටියක්. අපි ඒකට වෙල්මාරු කියලා කියනවා සාමාන්‍ය සිංහලෙන්. ඉංග්‍රීසියෙන් එකයින ක්ලෝවා ක්‍රුස්කල්ලි කියන විද්‍යාත්මක නාමය භාවිත කරනවා. දකුණු පස ඉහළ කෙළවරේ තියෙන්නේ ඩැක්ටිලොක්ටෙනියම් ඊජිප්ටියම්. එහෙම නැත්නම් අපි සිංහලෙන් පුටුතන කියලා කියන්නේ පුටුවක්කාරයට බලන්න මල නිකන් පුටුවක්කාරට ඒක උඩ ඉඳ ගන්න පුළුවන් වගේ. අන්න එවැනි ඒ ශාකයත් අපි තෘණ වර්ගයේ ශාකයක් හැටියට තමයි හඳුන්වාගන්නේ. ඊළඟට පහළ කෙළවරේ තියෙන්නේ ක්ලෝරිස් බාබටා. එහෙම නැත්නම් අපි සිංහලෙන් මයුරතන කියන නමින් භාවිතා කරන වල් පැලෑටියේ පුෂ්ප මංජරය තමයි දක්නට ලැබෙන්නේ. හොඳින් බලන්න මම මේ මල් තමයි පෙන්වලා තියෙන්නේ. පුෂ්ප මංජරයෙන් තමයි පෙන්වලා තියෙන්නේ මේ අවස්ථාවේදී. මොකද මම කලින් කිව්වාගේ වල් පැලෑටියක් හඳුනා ගන්න පුළුවන් පහසුම ආකාරය තමයි එහි පුෂ්ප මංජරය හෝ මල දිහා බලලා. හොඳයි මම ඊළඟට යන්නම් තෘණ ශාකයෙන් ඔබට කොහොමද පන් වර්ගයක් හඳුනා ගන්න කියලා. මතක තියාගන්න බැලූ බැල්මට තෘණ ශාකයකුයි පන් ශාකයකුයි පන් වර්ගයකුයි එක වගේ දකින්නට පුළුවන්. ඒ කොටස් දෙකේම තියෙන්නේ බොහොම සියුම් හීනි දිගටි පත්‍ර. මෙන්න මේ හේතුව හින්දා හුඟක් වෙලාවට බොහොම අතට අපහසු වෙනවා. ඊටාම කුඩා කාලයේදී මේ තෘණ ශාකයි පන් වර්ගයි වෙන්කොට හඳුනා ගන්න. මම කියලා දෙන්නම් බොහොම පහසු ක්‍රමයක්. මම කලින් කිව්වා තෘණ ශාකයක කඳ සිලින්ඩර් ආකාරයි කියලා. කුහර සහිතයි කියලා. ඒක හරස් කඩක් ගත්තාම ඊටාම් පැහැදිලිව දකින්නට පුළුවන්. නමුත් ඔබ දැන් ඔබේ තිරේ දකින්න ලැබෙන පරිදි පන් ශාකයක කඳේ ඕනම ස්ථානයකින් හරස් කඩක් ගත්තොත් එimhe මෙහි දැක්වෙන ආකාරයට ත්‍රිකෝණාකාර ඝන වූ විහුවක් තමයි දකින්නට ලැබෙන්නේ. මෙන්න මේක තමයි පහසුම ක්‍රමය තෘණ ශාකයක් පන් ශාකයකින් වෙන් කරලා හඳුන්වා ගන්න එක. ඒ වගේම අපි තෘණ ශාකයක් ගත්තොත් එimhe පත්‍ර තලයේ සහ පත්‍ර කොපුව කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. නමුත් පන් ශාකය ගත්තොත් එimhe එවන් වෙනස් වීමක් දක්න ලැබෙන්නේ මම ඒක කතාව මගින් පෙන්වන්නට යන්නේ. ඔබ දැන් දකින්නේ මේ අවස්ථාවේදී පන් ශාකය සඳහා උදාහරණ දෙකක්. මේ දක්වන පන් ශාකය ඇත්තටම අපි නම් කරන්නේ ෆිම්බ්‍රිස්ටයිලිස් මිලියාසියා කියලා. සිංහලෙන් කුඩ මැට්ට හැටියට හඳුන්වනු ලබනවා. මේ ඊට පහතින් දැක්වෙන්නේ මම දැන් මේ ඔබට පෙන්වුම් කරන්නේ තවත් පන් වර්ගයේ ශාකයක්. මේ ශාක වර්ග දෙකම සාමාන්‍ය මඩ වී ගොවිතැනේ බහුලව දකින්න ලැබෙනවා. මේ ශාකයේ සයිපරස් ඉරියා එහෙම නැත්නම් තුනැස්ස හැටියට හඳුන්වනු ලබනවා. මෙන්න මේ ආකාරයට තමයි ප්‍රධාන වශයෙන් තෘණ සහ පන් වර්ග වෙන්කොට හඳුනාගන්නේ. අපේ ඊළඟ කාණ්ඩයේ තමයි රූපාකාරය අනුව වල් පැලෑටි වර්ග කරන්නට ගියොත් එimhe පළල් පත්‍ර වල් පැලෑටි. මම අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ වචනේම තියෙනවා ඒ ශාකයේ ප්‍රධාන ලක්ෂණය. පළල් පත්‍ර පළ. ඒක තමයි ඊටාම පැහැදිලිව ඊටාම සුළුවෙන්ම අර්ථ දක්වන්න පුළුවන් ආකාරය. මම ඔබට පෙන්වුම් කරන්නම් දැන් තිරයේ අපේ බහුලව දකින්න ලැබෙන පළල් පත්‍ර වල් පැලෑටි කීපයක්. ඔබ මේ දකින්නේ පාතීනියම් හිස්ටරෝෆෝරස් කියන වල් පැලෑටිය. අපි පාතීනියම් හැටියටම තමයි මේ වල් පැලෑටිය හඳුන්වලා ලබන්නේ සිංහලෙන්. ඔබ ඊළඟට දකින්නේ මොනෝකෝරියා වැජිනාලිස් කියන ශාකය. එහෙම නැත්නම් කුඹුරේ වැඩෙන දිය හබරල කියන වල් පැලෑටිය තමයි පළල් පත්‍ර වල් පැලෑටියක්. දැන් ඔබ දකින්නේ
කොමලීනා බෙන්ගාලෙන්සිස් එහෙම නැත්නම් ගිරාපලා කියන ශාකය ඔබට දකින්න ඇති මේ ශාකය ඉතාමත් බහුලයි මඩවී වගාවේ ඔබට දිවයිනේ ඕනම ස්ථානයක දකින්න පුළුවන් ශාකයක් මේක ඊළඟට මම ඔබට පෙන්වන ශාකය ඉතා විශේෂිත ශාකයක් සාමාන්‍යයෙන් තේ වගාව බහුලව දකින්න ලැබෙන ස්ථානවල තමයි මේ වල්පැලෑටිය දකින්නට ලැබෙන්නේ මේක අපි විද්‍යාත්මකව ඇන්ඩ්‍රිඩෙරා කෝඩිෆෝලියා හැටියට හඳුන්වනු ලබනවා එහෙම නැත්නම් පසලි කොඩි කියන නාමයෙන් තමයි ඒක ද්‍රවිඩ භාෂාවෙන් කියන නමක් ඇත්තරම් පසලි කොඩි කියන නාමයෙන් තමයි මේ ඇන්ඩ්‍රිඩෙරා කෝඩිෆෝලියා කියන වල්පැලෑටිය බහුලව හඳුන්වනු ලබන්නේ හොඳයි වල්පැලෑටි ගැන කතා කිරීමට යාමේදී අපි මං කලින් කිව්වා වල්පැලෑටි බොහොම තරංකාරීත්වයක් ඇති කරනවා මේ බෝගත් සමග මේ වල්පැලෑටි තරංකාරීත්වයක් ඇති කිරීමටත් ඒ වගේම වල්පැලෑටි බහුලව අපේ ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නත් හේතු කාරණා කීපයක් තියෙනවා එකක් තමයි වල්පැලෑටි සාමාන්‍යයෙන් ප්‍රචාරණ ද්‍රව්‍යයන් බොහොම විශාල ප්‍රමාණයක් නිපදවනු ලබනවා. උදාහරණයකට ගත්තොත් අපි තම්පලා දැකලා තියෙනවනේ නේද? අපි සාමාන්‍යයෙන් භූමියක තම්පලා ශාක ඕනතරම් තියෙන පුළුවන් කැලේට හැදිලා. සාමාන්‍යයෙන් තම්පලා ශාකයක් සිය ජීවන චක්‍රය තුළදී බීජ 2,00,000ක පමණ ප්‍රමාණයක් හදනවා කියලා හොයාගෙන තියෙනවා. මේකෙන් මම කියන්නේ හැම ශාකයෙන් බීජ 2,00,000ක් හදනවා කියලා. නමුත් උපරිමයට බීජ 2,00,000ක් පමණ ජීවන චක්‍රය තුළදී හදන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ බීජ 2,00,000ක් හදන්න පුළුවන් ශාකයක් තියෙනවා නම් තම වර්ගයගේ පැතිරීම කොච්චර ඉක්මනට කොච්චර පහසුවෙන් කරගන්නට පුළුවන්ද කියන එක. ඒතර මේක එක ලක්ෂණයක්. තවත් විශේෂිත ලක්ෂණයක් තියෙනවා මේ වල්පැලෑටි වල. ඒ තමයි බීජ සුප්තතාවය. මම හිතන්නේ මේ හැම එකනම දන්නා මොකද්ද බීජ සුප්තතාවය කියලා කියන්නේ කියලා. බීජ සුප්තතාවය කියලා කියන්නේ ප්‍රරෝහණයට අවශ්‍ය කරන සියලුම සාධක ප්‍රශස්ත මට්ටමින් තිබුණත් පරිණත ජෛවීය බීජයක් යම්කිසි කාලයක් තුළ ප්‍රරෝහණය නොවි පැවතීම. මෙන්න මේක තමයි බීජ සුප්තතාවය කියලා අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. දැන් මම ඔබේ තිරේ දැන්ට දකින්න ලැබෙන එක ප්‍රධාන මේ මම උදාහරණ කීපයක් දක්වලා තියෙන්නේ වල්පැලෑටි වල සාමාන්‍ය දිගු කාලීන වූ බීජ සුප්තතාවයන් දක්නට ලැබෙනවා. මම මෙතන උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. එකයිනක්ලෝවක්රුස්කල් කියන්නේ මතකනේ මම අර කලින් පෙන්නුවා වේල්මාරුක් කියන ශාකයේ සාමාන්‍ය වේල්මාරුක් කියන ශාකයේ බීජ මාස 3 සිට 4 දක්වා කාලයක් සුප්තව පවතිනවා. ඊළඟට පාතීනියම් කියලා ශාකයකුත් මම පෙන්වන්නේ මීට කලින් පාතීනියම් හිස්ටරෝෆෝරස් කියන ශාකයේ බීජ වසර 2 සිට වසර 20ක් දක්වා වූ කාලයක් සුප්තව පවතින්නට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට තවත් විශේෂ ශාකයක් මම පෙන්වලා තියෙනවා මෙතනදී මිමෝසා පිග්‍රා. අපි යෝධ නිදි කුම්භා කියලා කියන්නේ මම තාම මේක කතාවක් පෙන්වුවේ නැහැ. තව ටිකකින් අපිට දකින්න ලැබෙවි. මේ මිමෝසා පිග්‍රා නැත්නම් යෝධ නිදි කුම්භා කියන ශාකයේ බීජ වසර 23 සිට 50 දක්වා අතර වූ කාලයක් සුප්තව පවතින්නට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේකෙන් මොකක්ද කියන්නේ? උදාහරණයකට මම ගන්නම්කෝ මේ මිමෝසා පිග්‍රා කියන ශාකය මේ අපේ සාමාන්‍ය නිදිකුම්බා ශාකයම නෙවෙයි. හොඳ. සාමාන්‍ය නිදිකුම්බා ශාකයට අපි විද්‍යාත්මක කියන්නේ මිමෝසා පුඩිකා කියලා. මේ මිමෝසා පිග්‍රා යෝධ නිදිකුම්බා කියන ශාකය මේකෙන් කියවෙන්නේ අද මේ තියෙන ශාක ගහණය මිමෝසා පිග්‍රා ශාක ගහණය සහ මුලින්ම අපි විනාශ කරලා තිබ්බත් මේ පස තුල සජීවීව සුප්තව පවතින මිමෝසා පිග්‍රා එහෙම නැත්නම් යෝධ නිදිකුම්බා බීජ තවත් වසරක 50ක කාලයක් තිස්සේවත් ගහන තත්ත්වයන් ඇති කරන්නට පුළුවන් කියන එක. නව ශාකයන් ඇති කරන්නට පුළුවන් කියන එක. මෙන්න මේක තමයි තියෙන භයානකම. සාමාන්‍යයෙන් භෝගයක කවදාවත් මේසා විශාල වූ මේසා දිගු කාලීන වූ බීජ සුප්තතාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් මේ බීජ සුප්තතාවයේ තිබූ පමණින් සාමාන්‍යයෙන් ශාකයක පැවැත්ම තීරණය වන්නේ නැහැ. වල්පැලෑටි තවත් දරුණු වෙලා තියෙන එක විශේෂිත කාරණයක් තියෙනවා. මම මේ කදාහෙම ඔබට පෙන්වන්නම්. ඒ තමයි වසර දිගු කාලයක් බීජ සුප්තව පැවතුනත් මේ සුප්තතාවය ස්වභාවිකව නැති වෙන්නේ එක කාලවලදී. දැන් අර මම කලින් කිව්වනේ අවුරුදු 50ක් බීජ සුප්තව පවතින්න පුළුවන් කියලා. මේකෙන් කියන්නේ මිමෝසා පිග්‍රා ශාකයේ හදන සියලුම බීජ අවුරුදු 50ක් සුප්තව තියෙනවා කියලා. 100ට 1ක් පමණ වූ ශාක අද පරණත වෙලා හෙට ප්‍රරෝහණය වෙන්න පුළුවන්. ශමෝ ශාකෙන් හැලුණාට පස්සේ තවත් ප්‍රමාණයක් තව මාසකින් ප්‍රරෝහණය වෙන්න පුළුවන්. තවත් ප්‍රමාණයක් අවුරුද්දකින් ප්‍රරෝහණය වෙන්න පුළුවන්. යනාදී වශයෙන් මේ අඛණ්ඩව මේ බීජ සුප්තතාවයේ නැතිවීම මේ බීජ ගහණය තුළ වරින් වර සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි වල්පැලෑටි හැටියට භෝග වලට තරංකාරීත්වයක් ඇති කරන්නත් භෝග වලට හානි කරන්නත් කරගෙන තිබෙනා වූ ප්‍රධානතම අනුවර්තනය.
අපිට මේ බීජ සුප්තව අවුරුදු 50 නෙවෙයි අවුරුදු 100ක් තිබ්බත් කමන්නේ අවුරුදු 50කට පස්සේ සියලුම සුප්තව තියෙන බීජ ප්‍රරෝහණය වෙනවා නම් අපිට හරිම පහසුයි නේද ඒව මර්ධනය කරගන්න. නමුත් මේ අපහසුතාවය ඇති වෙලා තියෙන්නේ අවුරුදු 50ක් සුප්තව තියෙනවා කියලා කිව්වට වරින් වර මේ සුප්තතාවයේ ස්වභාවිකව නැති වෙලා නව ශාක ගහණයෙන් හදන්නට පටන් ගැනීම. මෙන්න මේක තමයි ඊටාම දරුණු තත්ත්වය වල්පැලැටි සම්බන්ධව ගත්තොත් එහෙම. ඔව් මහාචාර්යතුමා දැන් අපිට මෙතෙක් වෙලා කතා කරේ සාමාන්‍ය වල්පැලැටි පිළිබඳවයි. මහාචාර්යතුමනි ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලැටි ගැන නිතර ප්‍රශ්න පත්‍රවලත් අහලා තියෙන උසස් පෙළ විෂය නිර්දේශයේ මේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලැටි කියන්නේ මොනවද? ඒවයි තියෙන විශේෂ ලක්ෂණ ඒ පිළිබඳව අපේ දරුවන් දැනුවත් කිරීමට ඔබතුමා යමක් ප්‍රකාශ කරනවා නම් බොහොම හොඳයි. ඇත්තටම ආක්‍රමණශීලී ආගන්තුක ශාක පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තේ 1992 වසරේදී ලෝක ජෛව විවිධත්ව සම්මුතියට ලෝකේ රටවල් බොහොමයක් ශ්‍රී ලංකාවත් ඇතුළුව අත්සන් කරාට පස්සේ මේ ලෝක ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් කරාට පස්සේ එහි 8H කියන වගන්තය ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ ජෛව විවිධත්ව සම්මුතියට. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා Convention on Biological Diversity කියලා. මෙන්න මේකට අසන් තිබූ සෑම රජයක්ම ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ වලින් ශාක පවරන්නේ සතුනුත් ඉන්නවා. අනිත් මේ අවස්ථාවේ ශාක වලට විතරයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඒවා මගින් තම පරිසර තත්ත්වයන්ට ඇතිවන්නා වූ හානිකර බලපෑම් නැති කිරීමට හෝ අවම කිරීමට සියලුම උත්සාහයන් ගත යුතුයි කියලා. මෙන්න මේක තමයි මේ ආක්‍රමණශීල ආගන්තුක ශාක සම්බන්ධයෙන් තියෙන වැදගත්ම ලේඛනය. ඇත්තටම ලෝකයේ බොහොමයක් රටවල් එහා සම්බන්ධ දැනටමත් කටයුතු කරන් යනවා. ඔබ ප්‍රශ්නය කිව්වොත් මොකද්ද මේ ආක්‍රමණශීල ආගන්තුක ශාකයක් කියලා කියන්නේ? ආගන්තුක ශාකයක් කියලා කියන්නේ මේ රටේ උදාහරණයක් අපි ශ්‍රී ලංකාව ගමුකෝ. ශ්‍රී ලංකාවේ දේශ සීමාවන්ට පිටින් ජන්මය ලැබලා උපත ලැබලා මොනියම් වූ ආකාරයකින් අපේ දේශ සීමාව තුළ තිබෙනා වූ පරිසර පද්ධතින් තුළට ඇතුළු වන්නා වූ ශාකයක් අපි ආගන්තුක ශාකයක් හැට හඳුන්වනු ලබනවා. ආක්‍රමණශීලී ශාකයක් හැටියට කීම බොහෝ දෙනා නොයෙක් විදිහට අර්ථකථනය කරනවා. මම හිතන්නේ ඉතා වැදගත්ම නිවැරදි අර්ථකථනය හැට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ආක්‍රමණශීලී ශාකයක් කියලා කියන්නේ ඒ පරිසර පද්ධතිය තුළ ජෛව විවිධත්වයට හානි පමුණුවන ශාක. මෙන්න මේක තමයි වැදගත් දේ. තවත් ආකාරයකට කිව්වොත් එහෙම දැන් අපි වචන දෙකක් පාවිච්චි කරනවානේ. ආගන්තුක ශාක, ආක්‍රමණශීලී ශාක. ආගන්තුක ආක්‍රමණශීලී ශාකයක් කියලා කියන්නේ අපේ දේශ සීමාවට පිටින් උපත ලැබලා අපේ පරිසර පද්ධතිය තුළට මොනියම් ආකාරයකින් ඇතුල් වෙලා අපේ පරිසර පද්ධතිය තුළ තිබෙනා වූ ජෛව විවිධත්වයට හානි කරන්නා වූ ශාක. මේ ජෛව විවිධත්වයකම ස්වභාවික ජෛව විවිධත්වය වෙන්න පුළුවන්, කෘෂිකාර්මික ජෛව විවිධත්වය වෙන්න පුළුවන්. මේ ජෛව විවිධත්වය කියන වචනේ තමයි වැදගත් වෙන්නේ මෙතෙන්දී ආක්‍රමණශීලී ශාක හඳුන්වා දීමට යාමේදී. ඒ වගේම දුල පුතාලා එකක් අමතක කරන්න හොඳ නැහැ කවදාකවත්. බොහෝ දිනන් තුළ වැරදි මතයක් තියෙනවා මේ සෑම ආගන්තුකයෙක්ම ආක්‍රමණශීලී කියලා. සෑම ආගන්තුක ශාකයක්ම ආක්‍රමණශීලී ශාකයක් වෙනවා කියලා. කවදාවත් නැහැ. හොඳට බලන්න අපේ ප්‍රධාන වැවිලි භෝග මොනවාද? තේ, පොල්, රබර්. ඊට අමතරව තවත් වෙන සුළු අපනයන භෝගයක් තියෙනවානේ. නමුත් මේ වැවිලි භෝග ගත්තොත් මේ එකක්වත් ශ්‍රී ලංකාවට ආවෙනික උදේවල් නෙවෙයි. තේ, පොල්, රබර් මේ සියලුම දේවල් ශ්‍රී ලංකාවට ආගන්තුක ශාක විශේෂයක්. නමුත් කවරදාක්වත් ඒ ශාක විශේෂ ආක්‍රමණශීලී වෙලා නැහැ. තවත් පැත්තකින් ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පරිසරය තුළ සිදුවෙනා වූ යම් වෙනස් වීම් හේතුවෙන් අපිටම ආවේනික වූ ශාකයක් වුණත් ආක්‍රමණශීලී තත්ත්වයට පත් වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී. අපේ වාසනාවට වගේ එවැනි තත්ත්වයක් අපිට දැනට දක්නට ලැබුණාට දක්නට නැති වුණාට එහෙම දෙයක් සිදුවීමේ සම්භාවිතාවයක් තියෙනවා. පරිසරය තුළ පවතිනා වූ සමතුලිතතාවයේ බිඳ වැටීමේ හේතුවෙන් කුමක් හෝ කාරණයක් හින්දා. මම අර කලින් කියන්නේ සියලුම ආගන්තුක ශාකයන් ආක්‍රමණශීලී වන්නේ නැහැ කියලා. නමුත් සමහර ආගන්තුක ශාක ඒවට තිබෙනා විශේෂිත ලක්ෂණ හෝ ඒවා හඳුන්වා දෙන්න ලැබූ පරිසරයේ තිබෙනා යම් ලක්ෂණ හේතුවෙන් ආක්‍රමණශීලී ශාක බවට පත් වෙන්නට පුළුවන්. මම ඊළඟ කතාවෙන් ඔබට පෙන්වන්න කරන්නට යන්නේ මොනවද ඒ ප්‍රධාන වශයෙන් ආගන්තුක ශාකයක් ආක්‍රමණශීලී ශාකයක් බවට පත් වීමට තියෙනව සාධක. විශේෂම කාරණය තමයි ආගන්තුක ශාක කියන්නේ පරිබාහිරින් ඇතුළු වෙන දේවල් අපේ පරිසර පද්ධතිය තුළට. ඒතර මේ පරිසර පද්ධතිය තුළ ඒ ඇතුළු වෙනා වූ නව ශාකයකට ස්වභාවික සතුරෙක් නොමැතිනම් ඒ වායේ වර්ධනය, ප්‍රජනනය, පාලනය කරන්න පුළුවන් ස්වභාවික තත්ත්වයන් නොමැතිනම් අන්න එවැනි අවස්ථාවක ඒ ආගන්තුක ශාකයේ
ආක්‍රමණශීලී ශාකයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් ආගන්තුක ශාක අර මං කලින් වල් පැලෑටි ගැන කිව්වා නේද? ඒ කෘෂිකාර්මික වල් පැලෑටි වගේම විවිධ ක්‍රම මගින් ප්‍රෝහණය වෙනවා. බීජ මගින් ප්‍රෝහණය වෙනවා, ආකන්ද මගින් ප්‍රෝහණය වෙනවා, රයිසෝම් මගින් ප්‍රෝහණය වෙන්න පුළුවන්. යනාදී වශයෙන් විවිධ වූ ක්‍රමෝපායන් මගින් සිය වර්ගයාගේ පැතිරීම කරගෙන යන්නට පුළුවන්. මෙන්න මෙවැනි ශාකත් මෙවැනි ආගන්තුක ශාකත් ආක්‍රමණශීලී ශාක බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් ආගන්තුක ශාකවල අධික වර්ධන වේගයක් තියෙනවා. ඒ වගේම විවිධ පරිසර තත්ත්වවලට ඉක්මනින් අනුවර්තනය වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර ශාක තියෙනවා උදාහරණයක් ඇයට පාතිනියම් හිස්ටරෆෝරස්. අපි සාමාන්‍යයෙන් පාතිනියම් කියලා කියන්නේ ඒ ශාකයේ වගේ දේවල් සාමාන්‍ය මාස 5ක් 6ක් විතර ගියාට සිය වර්ධන චක්‍රය සම්පූර්ණ කරගන්න අහිතකර කාල තත්ත්වයන් තුළදී කෙටි කාලයක් තුළ තමන්ගේ වර්ධන වේගය සිදු කරලා ඉක්මනින් ප්‍රජනනය කරලා අර හදන්න පුළුවන් උපරිම බීජ ප්‍රමාණය හදලා තමන්ගේ වර්ගයාගේ බොහෝවීම තහවුරු කරනවා. මෙන්න මෙවැනි දක්ෂතාවයන් තිබෙනා වූ ශාක විශේෂත් ආගන්තුක ශාක විශේෂත් ආක්‍රමණශීලී ශාක බවට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි කෘෂිකාර්මික පරිසරයක් ඇතුළට ගත්තාම දුලපතාල අපි සාමාන්‍යයෙන් වල් පැලෑටි වල කෘෂිකාර්මික වල් පැලෑටි වලට ආක්‍රමණශීලී ආගන්තුක ශාක කියලා බහුලව කියන්නට යන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ බලපෑම නිතරම තියෙන දෙයක් නේද? අපි හැමතිස්සෙම මේ පරිසර පද්ධතියත් එක්ක ගැටෙනවා. මෙවැනි අවස්ථාවල ඕනම වල් පැලෑටියකට අපි ආක්‍රමණශීලී වෙන්න දෙන්නේ නැතුව කුමක් වූ ක්‍රමයක් යොදලා ඉවරලා මේ වල් පැලෑටිය මර්ධනය කරගන්නවා. විශේෂයෙන්ම ආක්‍රමණශීලී ආගන්තුක ශාකවල බලපෑම වැඩි වන්නේ ස්වභාවික පරිසර පද්ධතියන් තුළ. මොකද ඒවට මිනිසාගේ බලපෑම අවමයි. නමුත් මිනිසාගේ බලපෑම හින්දා වෙන්න පුළුවන් මේ ආක්‍රමණශීලී ආගන්තුක ශාකයක් ඒ ස්වභාවික පරිසර පද්ධතිය වලට ඇතුල් වන්නේ. ඉතින් මම මේ ඊළඟ කතාවෙන් ඔබට පෙන්වුම් කරන්නේ ලංකාවේ තිබෙනා වූ ආක්‍රමණශීලී ආගන්තුක ශාක කීපයක්. මේ ඔබ දකින්නේ අපේ රටේ ඕනම ස්ථානයක ඕනම පරිසර පද්ධතියක ජලජ පරිසර තත්ත්වයන් යටතේ දකින්නට පුළුවන් සැල්වීනියා මොලස්ටා. අපි සිංහලෙත් කියන සැල්වීනියා කියලා. අන්න ඒ ශාකය. ඊළඟට දැන් ඔබ දකින්නේ ඒ වගේම ජලජ ශාකයක් අයිකෝනියා ක්‍රැස්පිස් එහෙම නැත්නම් ජපන් ජබර කියන ශාකය තමයි මේ ඔබ දකින්නේ. දැන් ඔබ දකින්නේ අර මං කලින් කිව්ව පාතිනියම් හිස්ටරෆෝරස් කියන ශාකය. මේක ජලජ පරිසර තත්ත්වයන් නේ භෞමික පරිසර තත්ත්වයන් තුළ තමයි හැදෙන්නේ. මේ අවසාන වශයෙන් ඔබ දකින්නේ මං කලින් කිව්වා මිමෝසා පිග්‍රා යෝධනිදුම්බා ශාකයේ කතාවක් ඔබට පෙන්වුම් කරනවා කියලා. මේ තියෙන්නේ ඒ යෝධනිදුම්බා ශාකය. මේ ශාක අපේ රට ඇතුළේ අදීයක හිම නෙවි. සැල්වීනියා ශාකය 1939, ජපන් ජබර ශාකය 1907 සමායන 907 ශාක පරිසර පද්ධතිය තුළ ඇතුළලා තියෙන පාතිනියම් හිස්ටරෆෝරස් ශාකය මේ ශ්‍රී ලංකාවේදී හඳුනාගත්තේ ඉතාම මෑත කාලේ වසර 2000 දී පමණ. අපි දන්න කියන විදිහට 1988 89 වසරවල තමයි ශාකය ඇතුළලා තියෙන මේ පරිසර පද්ධතිය තුළට. ඊළඟට යෝධනිදුම්බා ශාකය 1980 මුල් දශකයේ මේ රටට ඇතුළු වුණා කියලා තමයි අපි දැනට සලකනු ලබන්නේ. ඒ වගේම දැන් මම කියවනේ කෘෂිකාර්මික පරිසර පද්ධති තුළ වෙන වල් පැලෑටි ගැන මම විස්තර කරා. ඒ වගේම ස්වභාවික පරිසර පද්ධතිය තුළ වෙන ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ ගැන මම විස්තර කරා. අපි දැන් මම අර කලින් කිව්වනේ වල් පැලෑටි කුමක් වේවා ඒ ගැන කතා කරනකොට හැමතිස්සෙම ඒහා සමග ගැළපෙන වචනයක් තමයි වල් පැලෑටි මර්ධනය කියලා කියන එක. ඇයි අපි මර්ධනය කරන්නේ? අර වගේ අවාසිදායක තත්ත්වයන් අපේ භෝගයට ඇති කරන හින්දා. මේ වල් පැලෑටි මර්ධනය කරන්න පුළුවන් ක්‍රමෝපායන් කිහිපයක් තියෙනවා. ඒකෙන් මම විශේෂිත ක්‍රමෝපායන් 3 මේ අවස්ථාවේ ඔබට දක්වන්නම්. දැන් ඔබට මේ ඔබේ තිරේ දිස්සනවා ඇති. අපිට මූලිකම කරන්න පුළුවන් හොඳම සහ සාර්ථකම දේ තමයි අපේ භූමිය තුළට වල් පැලෑටි ඇතුල් වීම වැළැක්වීම. අපි ඒකට කියනවා ප්‍රිවෙන්ෂන් කියලා. නමුත් වල් පැලෑටි ඇතුල් වීම වැළැක්වීම තමයි හොඳම දේ වුණාට කරන්න අපහසුම දේ. නමුත් මේකෙදී අපිට කරන්න පුළුවන් උදාහරණයක් හැටියට වල් බීජ වලින් තොර හොඳ සහතික කරන රෝපණ ද්‍රව්‍ය. අපි කියන්නේ සහතික කරන බිත්තර වී කියලා උදාහරණයක් හැටියට වී වගාවේදී අන්න ඒවා භාවිතයෙන් අපිට පුළුවන් උදාහරණයක් හැටියට වල් පැලෑටි විශේෂයෙන්ම බාහිර පරිසරයකින් අපේ කෘෂිකාර්මික පරිසරයට ඇතුල් වීම වළක්වාලා. දැන් පරිසරයට ඇතුල් වුණාට පස්සේ මොකද අපි කරන්නේ? පරිසරයට ඇතුල් වුණාට පස්සේ අපිට පුළුවන් ගහණය අඩු නම් ගහණය සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතිය තුලින් ඉවත් කිරීම. හැබැයි අපි මේ කටයුත්ත හැමතිස්සෙම නිර්දේශ කරන්න යන්නේ නැහැ. අපි ඉරැඩිකේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතිය තුලින් ශාක ඉවත් කිරීම අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්න යන්නේ නැහැ. මොකද මේවා වල් පැලෑටි හැටියට හැඳින්වුවාට ශාක හැටියට ගත්තොත් එහෙම පරිසරයට යම් පමණක හෝ දායකත්වයක් තියෙන හින්දා. සමහරක් රනිල ශාක තියෙනවා අපි වල් පැලෑටියට හඳුන්වලා ලබන. අපි හොඳටම දන්නවා රනිල ශාක වායු
ජෛවෝලේ නයිට්‍රජන් තිර කරලා පසට අවශ්‍ය කරන නයිට්‍රජන් පොහොර යම් ප්‍රමාණයක් ලබා දෙන විදිය. ඉතින් මෙන්න මෙවැනි තත්යකට මේ වල් පැලැටිය නැවත වතාවක් පත් කරන්න පුළුවන් නම් අඩු ගහන ඝනත්වයකින් යුතුව අපිට පුළුවන් මේ වල් පැලැටියෙන් ලබා දෙන්නා වූ සම්පූර්ණ හොඳ සුබදායක ප්‍රතිඵල අපේ පරිසර පද්ධතිය තුළ ලබා දෙන්න. ඉතින් ඒ හින්දා තමයි අද අපි බහුලම මම මේ අවසාන වශයෙන් දක්වලා තියෙන වල් පැලැටි පාලනය කිරීම. අපි ඉංග්‍රීසියෙන් මැනේජ්මන්ට් කියලා. මෙන්න මේ උපක්‍රමය පාවිච්චි කරන්නේ. මෙහිදී අපි කරන ප්‍රධාන දේ තමයි වල් පැලැටි වල ගහන ඝනත්වය අපිට ආර්ථික අවශ්‍යතාවයක් ඇති කරන තත්ත්වයට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමට පෙළඹීම. මම බොහොම ඉක්මනින් ඔබට පෙන්වන්නම් මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම කියලා. අපි සාමාන්‍යයෙන් භෞතික සහ යාන්ත්‍රික ක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. ජෛව විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. රසායනික ක්‍රම වගේම සමෝදානික ක්‍රම මේ සියලුම ක්‍රමයන් එක්තැන් කරලා ශාකයක ජීවිත කාලය තුලදී වල් පැලැටි මර්ධනය කිරීමේ වල් පැලැටි පාලනය කිරීමේ ක්‍රමෝපායන් යොදා ගන්නවා මේ කෘෂිකර්ම පද්ධතිය තුළදී. හොඳයි. මේ ඔබ දකින්නේ මම අර කලින් කිව්ව භෞතික සහ යාන්ත්‍රික ක්‍රම වලට උදාහරණයක්. දැන් ඔබේ තිරේ මත දිස්සනවා ඇති අපි අතින් වල් පැල ගැලවීම මම හිතන්නේ බොහෝ වෙලාවට මෙවැනි ක්‍රම පාවිච්චි කරනවා අපේ නොයෙකුත් වගා පද්ධතීන් තුළ. ඊළඟට තව උදාහරණයක් තමයි භෞතික සහ යාන්ත්‍රික ක්‍රම වලට අපි ගිනි තියන්න පුරුදු වෙලා තියෙනවා හුඟක් කියලා. ඒ ගිනි තැබීම තුලිනුත් වල් පැලටි මර්ධනයක් ඇති කර ගන්න පුළුවන් බොහොමයක් අවස්ථාවල සාර්ථක වෙදී. නමුත් මේ සමහර ක්‍රම උපයෝග කර ගැනීමේදී වල් පැලටි තියෙන වල් පැලටි විනාශ වෙනට අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගිනි තැබීම වගේ දේවල් තුලින් ඇතිවෙනා වූ උෂ්ණත්වයේ හේතුවෙන් පස මතු පිට තිබෙනා වූ බීජ ප්‍රෝහණය වෙලා අලුත් වල් පැලටි ගහනයක් හදන්නට පුළුවන්. අපි එවැනි අවස්ථාවලදී ප්‍රවේශම් වෙන්න ඕනේ හරියට වල් පාලන කටයුතු කරගෙන යාමේදී ඉදිරියට. ඊළඟට තමයි භෞතික සහ යාන්ත්‍රික ක්‍රමයට මම මෙතනින් දක්වලා තියෙන්නේ ඔබට මේ වසුන් යෙදීම. වසුන් අපි දන්නවා කියන්නේ මෙවැනි ආකාරයට වසුන් යෙදීම තුලින් පාංශු සංරක්ෂණ සිදු වෙනවා වගේම පස මතු පිටට හිරු ආලෝකයේ පත්වීම වැළැක්වීම තුලිනුත් මේ වසුනේ ඝනකම හේතුවෙන් ඇතිවන පීඩනයේ හේතුවෙනුත් වල් පැලැටි මර්ධනය වෙනවා බොහොමයක් අවස්ථාවල. අද අපි බොහොම අවස්ථාවලදී මෙවැනි ක්‍රමෝපායන් පාවිච්චි කරනවා භෞතික සහ යාන්ත්‍රික ක්‍රම හැටියට. ඊළඟට යාන්ත්‍රික ක්‍රම ගත්තොත් එහෙම ඔබට මේ කතාවේ දක්නට ලැබෙන ආකාරයේ ඇත්තටම වීඩර් ඇප් අපි වල් පැල ගලවන සරල යන්ත්‍රයක් උපයෝගී කරගන්න පුළුවන් වල් පැලටි මර්ධනය කිරීමේ ක්‍රමෝපායන් තුලදී. ඊළඟට මම ඔබට දක්වන කතාවේ පෙන්වුම් කරන්නේ ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම. මම මෙතන දක්වලා තියෙනවා මේ බින් සැකසීම. ඇත්තටම බොහෝ දෙනෙක් ඊටාම පහසුවෙන් අමතක කරන දෙයක් තමයි මේ බිම් සැකසීමේ කිරීමේ ප්‍රධාන අරමුණ මොකක්ද කියන එක. බිම් සැකසීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ වල් පැලටි මර්ධනය කර ගැනීම. ඊට අමතරව භෝගයට වැඩෙන්න අවශ්‍ය වන සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය කිරීම තමයි මේ බිම් සැකසීම තුලින් කරන්නේ. බලන්න අපි හරකුන් භාවිතා කරලා යන්ත්‍රයක් භාවිතා කරේ පස් පෙරලනවානේ. මොකක්ද එකකින් කරන්නේ? දැනට ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ වල් පැලැටි පසට යට කරලා මරලා දානවා. අනිත් පැත්තට කිව්වොත් එහෙම පස ඇතුලේ තිබෙන්නා වූ සමහර වල් පැලැටි බීජ අපි පස මතු පිට ගෙනල්ලා ඉවල ඒවා ප්‍රෝහණය වෙන්නට සලස්වලා ඊට පස්සේ ඒවා මර්ධනය කිරීම සිදු කරලා ලබනවා. ඒතර ආකාර දෙකකින් මේ වල් මර්ධනය සිදු වෙනවා. ඒතර බින් සැකසීමේ ප්‍රධානතම මූලිකම හේතුවක් වන්නේ වල් පැලැටි මර්ධනය. එක අමතක කරන්න එපා කවදාවත්. ඒකේ වෙනකුත් අවශ්‍යතාවයන් තියෙනවා. මේ වල් මර්ධනය කිරීමේ හැම ක්‍රමෝපායම හොඳට මතක තියාගන්න දුවල පුතාලා හැමතිස්සෙම මේ ක්‍රමෝපායන් මගින් කරලා තියෙන්නේ භෝගයට වැඩෙන්නට අවශ්‍ය වන්නා වූ සුදුසු පරිසරයන් නිර්මාණය කරලා දෙන එක. මේක තමයි කරන්නේ. අපි දැන් බලන්න තවානක් දානවනේ. තවානක් දානට අපි කැට පොඩි කරලා සියුම් ආකාරයට තවාන දාලා වෙලා කුඩා බීජයේ තවාන මත අතුරනවා. මේකෙන් කරන්නේ මොකද්ද? ඒ බීජ වලට හොඳින් වැඩෙන්න පුළුවන් ප්‍රශස්ත මට්ටමින් යුතු හොඳ පරිසර තත්ත්වයන් නිර්මාණය කරලා දෙන එක. ඒ වැඩෙන බීජ වලට පුළුවන්කම තියෙනවා එවැනි අවස්ථාවක වල් පැලයක් හොඳ නිරෝගී බීජයක් හොඳ නිරෝගී පැලයක් ඇති වුණාට පස්සේ ඒ පැලයට පුළුවන් ඊට පස්සේ වල් පැලෑටි මගින් ඇතිවන තරංකාරීත්වය හොඳට සාර්ථකව මුහුණ දෙන්න. මම තවත් කතාවකට යන්නම් ඔබට පේන්න. මේ තියෙන්නේ තවත් ශාස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක්. ඔබට මේ දක්වලා තියෙන්නේ අපි දන්නවා උඩරට පළාතේ එකම පාත්‍රය තුළ විවිධාකාරයේ භෝග වගා කරන ලබනවා. මේන් කරලා තියෙන්නේ මොකද්ද? වල් පැලෑටියකට හැදෙන්නට තියෙන ඉඩ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා තියෙන එක. මේක නුවරඑළිය ප්‍රදේශයෙන් ගත්ත ඡායාරූපයක්. බලන්න ලීක්ස් තියෙනවා, මෙතන බීත් තියෙනවා, තව නොයෙකුත් වර්ගයේ එළවලු දාලා තියෙනවා. එකෙන් කරලා තියෙන්නේ සම්පූර්ණ භූමියම බොහොම කාර්යක්ෂම විදිහට උපයෝග කරගෙන වල් පැලෑටි හැදෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරලා දාලා තියෙනවා. මම ඊළඟට යන්න ජෛව විද්‍යාත්මක ක්‍රම වලට. ජෛව විද්‍යාත්මක ක්‍රම වලට අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ජෛව පාලකේ.
මම දැකලා තියෙනවා බොහොමයක් තැන්වල ජෛව කාරකයක් කියන වචනේ පාවිච්චි කරා. නමුත් මේකට වඩා සුදුසු වන්නේ ජෛව පාලකයෙක් කියන බයෝ කන්ට්‍රෝල් ඒජන්ට්. මේක පාලනය කරන මේ ජීවිය තමයි මේ ජෛව පාලකයෝ පාවිච්චි කිරීම තුරුනොත් පරිසර හිතකාමී විදියට බොහොමයක් වල්පැලැටි මර්ධනය කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකාවේ දැනටත් පාවිච්චි කරන ජෛව පාලකයෝ දෙන්නෙත් මම මේ දක්වලා තියෙන්නේ. මේ ඉන්නේ සිරිටොබේගස් සැල්වීනියේ කියන සැල්වීනියා ශාකය මර්ධනය කිරීමට අපේ ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන ජෛව පාලකය. ඊළඟට ජපන් ජපර ශාකය මර්ධනය කිරීමට ජෛව පාලකයෝ දෙන්නේ පාවිච්චි කරනවා ශ්‍රී ලංකාව තුළ. මම උන් දෙදෙනාගේ නම් තමයි මම මේ ඔබට පැහැදිලිව දක්වලා තියෙන්නේ. නියෝචෙටිනා අයිකෝනි සහ නියෝචෙටිනා බෘකි කියන ජෛව පාලකයෝ දෙන්න. මම මේ ඡායාරූපයෙන් දක්වන්නලා තියෙන්නේ නියෝචෙටිනා අයිකෝනිය කියන ජෛව පාලකයා. ඉතින් මෙවන් ක්‍රම වලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඇත්තටම පරිසරයට හිතකාමී විදියට වල්පැලැටි මර්ධනය කරගන්න. නමුත් අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. අපි කැමතුණත් අකමැති වුණත් අද බොහෝ දෙනා රසායනික ක්‍රම වලින් වල්පැලැටි මර්ධනය කරගන්නට තමයි උත්සුක වෙලා තියෙන්නේ. ඒකට නොයෙකුත් හේතු තියෙනවා. එකක් තමයි මේ වල්පැලැටි වලින් ඇතිවන්නා වූ ඒ ප්‍රතිඵලය බොහොම ඉක්මන්. මම අර කලින් කියන්නේ ජෛව පාලකයෝ දානවා කියලා. සාමාන්‍යයෙන් ජෛව පාලකේ භාවිතා කරලා මාස 6ක් 7ක් අතර ප්‍රමාණයක් යනවා අපිට ඒ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න. බොහොමයක් වෙලාවට අපිට එතකම් බලාගෙන ඉන්න බෑනේ. ඒක නිසා මේ ජෛව පාලකයා වැඩිපුර පාවිච්චි කරන්නේ ස්වභාවික පරිසර පද්ධතිය තුළ. මම අර කියන්නේ සැල්වීනියා ශාකයයි ජපන් ජපර ශාකයයි මර්ධනය කරන ජෛව පාලකයෝ පාවිච්චි කරනවා කියලා. ඒව සාමාන්‍යයෙන් අපේ ස්වභාවික පරිසර තුළ ජල මූලාශ්‍ර තමයි වැඩිපුරම දක්නට ලැබෙන්නේ. ඒකට අපේ ගොවි මහත්මීන්ට අපිට අපේ වගා කටයුතු කරගන්නට විශාල බාධාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ජෛව පාලකයා බොහොම හිමින් කාලය අරගෙන මේ පාලන ක්‍රමය කරගෙන යනවා. මම මෙතෙන්දී එක දෙයක් දූල පුතාට මතක් කරන්න ඕනේ. මේ ජෛව පාලකය කියලා හැම ජීවියෙකම ජෛව පාලකයට පාවිච්චි කරන්න බෑ. මේක ඊටාම විශේෂිත අංගයක් තියෙනවා. මේ සෑම ජෛව පාලකයෙක්ම විශේෂිත වූ වල්පැලෑටියකට තමයි හානි කරන්න ඕනේ. අනිකුත් වල්පැලැටි මත යැපෙන්න හෝ අනිකුත් ශාක මත යැපෙන්නට යනවා නම් මේ ජෛව පාලකයෝ බොහෝ වෙලාවට එන්නේ අපිට ආර්ථිකව වාසිදායි ශාක වලට පවා හානි ඇති කරන්න පුළුවන්. තවත් ආකාරයට කියනවා නම් මෙම අපි ඉලක්ක කරගන්නා වල්පැලැටිය මර්ධනය වුණාට පස්සේ මේ ජෛව පාලකයාත් පරිසරයෙන් තුරන්නලා යන්නට ඕනේ. ඒක තමයි වෙන්න පුළුවන් හොඳම දේ. නැත්නම් මේ ජෛව පාලකයා තවත් පරපෝෂිතයක් වෙනවා. තවත් පලිබෝධයක් වෙන්න පුළුවන් අපිට. ඒ தත්ත්වය ඇති නොවෙන්නට ඕනේ. ඒක නිසා මේ බොහෝ දෙනා මම දැකලා තියෙනවා හැමතැනම ගිහිලා දීපතේ මේ ජෛව පාලකයන් හරියට කතා කරනවා. ජෛව පාලකේ පරිසර පද්ධතිය නිදහස් කරනවා කියන එක ලේසි පාස් කටයුත්තක් එහෙම නෙවෙයි. වසර ගණනාවක් පරිශන කරලා ඔවුන්ගේ ඉලක්ක කර ගන්නා වල්පැලැටියට පමණක් හානි කරනවා කියලා ස්ථිරසාරම දැනගෙන අපේ අනිකුත් ආර්ථික වශයෙන් වාසිදායක භෝගවලට කිසිම හානියක් කරන්නේ නැහැ කියන ඉස්සරභාවයේ ඒ සහතිකය ලැබුණාම තමයි ජෛව පාලකයෙක් අපි මුදාහරින්නේ. මේ මුදාහරලා තියෙන ජෛව පාලකයොත් අන්න ඒ වගේ සැල්විනියා ශාකයේ යම් පරිසර පද්ධතියකින් අහක් වුණාද සිරිටොබේගස් සැල්විනිය කියන ජෛව පාලකයාත් ඒ පරිසර පද්ධතියෙන් නැති වෙලා යනවා. මේකේ අවාසිය තමයි නැවත වතාවක් සැල්විනියා ශාකය ඇතුළනොත් අපිට නැවත වතාවක් ජෛව පාලකයව හඳුන්වා දෙන්නට සිද්ධ වෙනවා. කමන්න. ඒ මොන වුණත් ඒක පරිසර හිතකාමී ක්‍රමයක්. මම කියන අපි වැඩිපුරම රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා කියලා මම කෙටියෙන් විස්තර කරන්න අපේ තියෙන මේ වල්නාශක අපි රසායනික ද්‍රව්‍ය කියලා පාවිච්චි කරන වල්නාශකනේ. රසායනික වල්නාශක මොන වගේ වර්ගද අපි දැනට පාවිච්චි කරන්න කියලා මෙතනින් හැට දීර්ඝ විස්තරයක් කරන්නේ නැතුව මම මේ ඔබට කතාවෙන් දක්වලා තියෙන්නේ අපේ රට තුළ පාවිච්චි කරන්නා වූ රසායනික වල්නාශක මොනියම් ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්ද, මොන වර්ගද ඒ යටතට ගණන් ගන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපිට පුළුවන් වල්නාශකයක් ක්‍රියාකාරීත්වය අනුව වර්ග කරන්න. ක්‍රියාකාරීත්වය අනුව වර්ග කිරීමේදී අපි වල්නාශක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි ස්පර්ශක වල්නාශක, අනිත් එක තමයි සංස්ථානික වල්නාශක. දැන් දීපතේ එකක් අමතක කරන්න එපා. බොහෝ දෙනා තුල පොඩි වැරදි වැටහීමක් එනවා. මේ ස්පර්ශක වල්නාශක කියලා කියන්නේ මේ ශාකයේ පිටින් ගෑවිච්ච ගමන් පිටින් යම්කිසි හානියක් ඇති කරනවා කියලා. ස්පර්ශක වූවත් සංස්ථානික වූවත් ශාකයේ තුලට මූලිකව මේ වල්නාශකයන් ඇතුල් වෙන්න ඕනේ. ඒ ඇතුල් වුණාට පස්සේ තමයි ස්පර්ශකද සංස්ථානිකද කියන එක තීරණය වෙන්නේ. ශාකයට වල්නාශකයේ ඇතුල් වූ ගමන් ඒ ක්‍රියාකාරී ස්ථානය වල්නාශකයට හමු වෙනවා නම් වැඩි කාලයක් ගන්න නැතුව වැඩි දුර ශාකයේ පුරා ගමන් කරන්නේ නැතුව අන්න එවැනි වල්නාශක අපි ස්පර්ශක වල්නාශකයට හඳුන්වන ලබනවා. තවත් සමහරක් වල්නාශක තියෙනවා ශාකයට ඇතුල් වෙලා ශාකයේ තුල ගමන් කරන්න ඕනේ. පරිසංක්‍රමණය කරන්නට ඕන ගමන් කළා තමයි ඒ
ක්‍රියාකාරී ස්ථානය කරා යොමු වෙන්නේ. මෙවැනි වල්නාශක තමයි අපි සාමාන්‍යයෙන් සංස්ථානික වල්නාශකයට හඳුන්වනු ලබන්නේ. ඊළඟට වරණීයත්වය අනුවත් වල්නාශක කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. සියල්ල නසන වල්නාශක කියලා තියෙනවා, තෝරා නසන වල්නාශක කියලා තියෙනවා. තෝරා නසන වල්නාශක කියලා කියන්නේ දීපතේ සමහරක් වෙලාවට වල්නාශක තියෙනවා තෘණ වර්ගයේ වල්පැලෑටි පමණයි නසන්නේ. සමහරක් වල්නාශක තියෙනවා පන් වර්ග පමණයි. හෝ පන් වර්ග සහ පළල් පත්‍ර පමණයි. මෙන්න මෙවැනි තෝරලා බේරලා නසන වල්නාශක වලට අපි කියනවා තෝරා නසන වල්නාශක කියලා. ඊට අමතරව තෘණ පන් පළල් පත්‍ර කියන ඒ කාණ්ඩ තුන උදාහරණයකට ගන්නකො ඒවා ගැන බෙදීමකින් තොරව ඒ සියල්ලම නසන්න පුළුවන් වල්නාශක අපි සියල්ල නසන වල්නාශකයට හඳුන්වන්න ලබනවා. අවසාන වශයෙන් වල්නාශක යොදන අවස්ථාව අනුවත් වර්ගීකරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වල්පැලෑටි බීජයක් ප්‍රෝහණය වෙන්නට කලින්, ඒ කියන්නේ අපි වල්පැලේ දකින්නට කලින් වල්පැලෑටියක් මර්ධනය කිරීම සඳහා යොදන වල්නාශක, විශේෂයෙන්ම පසට යොදන වල්නාශක අපි පූර්ව නිර්ගමන වල්නාශකයට හඳුන්වනු ලබනවා. වල්පැලෑටියක් ක්ෂේත්‍රයේ දකින්න ලැබුණට පස්සේ යොදන වල්නාශක අපි පශ්චාත් නිර්ගමන වල්නාශක හැටියට හඳුන්වනු ලබනවා. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් ඔබට දැනගන්නට අවශ්‍ය වෙන දේ. ඇත්තටම මේ උසස් පෙළ හදාරීමේදී කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් වල්පැලෑටි මර්ධනය සහ ඒ භාවිතා කරන ක්‍රමෝපායන් පිළිබඳව. ඔබට මෙතෙක් වෙලා දැනුවත් කරේ කෘෂි විද්‍යාව විෂයේ ජීව විද්‍යාංශය පිළිබඳවයි. දැන් අපි ඊළඟට යොමු වෙමු ආචාර්ය ගුණරත්න මහතා සමග කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳව. ඔබට දැනුවත් කරන්න යමක් තියෙනවා නම් ඒ පිළිබඳව එතුමාත් සමග සාකච්ඡා කරන්න. ආචාර්යතුමනි, කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ තියෙන කෘෂි ආර්ථික විද්‍යා කොටසෙහි ඉල්ලුම සැපයීම පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. පළමුවෙන්ම අපි ඉල්ලුම කියන්නේ මොකක්ද? ඉල්ලුමට බලපාන සාධක සහ ඉල්ලුම් නම්‍යතා පිළිබඳව අපේ දරුවන් දැනුවත් කිරීමට ඔබතුමාට ආරාධනා කරනවා. ස්තුතියි ප්‍රජා. සුබ උදෑසනක් දරුදරියනි. ඇත්තම මේ කෘෂි විද්‍යා විෂය ධාරාව ගත්තහම මේකේ සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙන් ලබාගත් යම් සංකල්ප වඩා ප්‍රායෝගික විදිහට කෘෂි නිෂ්පාදන හා කෘෂි යෙදීම් කෘෂි කර්ම අංශ වලින් නිපැයන දේවල් පරිභෝජනය කිරීම මේවා කෙරෙහි කොයි විදිහට බලපානවද, වෙළඳපොළ කොයි විදිහට හැසිරෙනවද, අනේ කාරණා තමයි සාකච්ඡා කරන්නේ. අද මම තෝරගත්තේ කෘෂි නිෂ්පාදනවල ඉල්ලුම කියන සංකල්පය ගැන කතා කරන්න. අපි සරල ලෙස ගත්තොත් ඉල්ලුමක් කියන්නේ යම්කිසි භාණ්ඩයක් පරිහරණය කිරීමට ඉස්සෙල්ලාම තියෙන්න ඕන ඒ ගැන කැමැත්තක්. අපි හිතමු කුකුල් මස් පරිහරණය කරනවා කියලා. ඒතර කුකුල් මස් පරිහරණය කිරීමට රුචියක් හෝ කැමැත්තක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ සඳහා යට හැකියාවක් තියෙන්න ඕන. මිල තියෙන්න ඕන, මුදල් තියෙන්න ඕන ගන්න. ඊට අතිරේකව මේ සඳහා යම්කිසි නැමියාවක් හෝ පෙළඹවීමක් තියෙන්න ඕන. මේ කරුණු තුන සම්පූර්ණ වුණාම තමයි යම් භාණ්ඩයක් මිලදී ගන්න. ඒ මිලදී ගැනීම තුල හරහා තමයි ඉල්ලුමක් ජනනය වෙන්නේ. ඒතර ඉල්ලුම කියන අපි මේ කතාව දිහා බලමු. ඉල්ලුම කියන දෙයට නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයට බලපාන ප්‍රධාන සාධක 4ක් තියෙනවා. ඒ බෙහෙවින්ම වැදගත් සාධකය තමයි ඒ භාණ්ඩයේ මිල. සාමාන්‍ය භාණ්ඩයක තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක්. ඍණ කියන්නේ එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කුකුල් මස් වල මිල වැඩි වෙනකොට කුකුල් මස් පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙලා වෙළඳ පොලේ කුකුල් මස් සඳහා ඉල්ලුම අඩු වෙනවා. බොහොම සරල දෙයක්. මේ දවස්වල අර්ථාපල් මිල වැඩි. අර්ථාපල් මිල වැඩි වෙනකොට අර්ථාපල් පරිභෝජනය අඩු වෙනවා. එක කාලයක් තිබ්බා දේශගුණ හේතු හින්දා වෙළඳ පොලේ එළවලු මිල ඉහළ ගියා. ඒතර එළවලු පරිභෝජනය කරන එළවලු පරිභෝජනය අඩු වුණා. ඒතර පළවෙනි වැදගත්ම සාධකය තමයි මිල. මිලට අතිරේකව බලපාන සාධක ගණනාවක් තියෙනවා. එක සාධකයක් තමයි ඊට එහා යන අනිත් භාණ්ඩවල මිල.
ඒක නොයෙකුත් විදිහට බලපානවා. උදාහරණයක් වශයෙන් අලුත් මාළු මිල ඉහළ ගියොත් කුකුල් මස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම තවත් බලපාන සාධකයක් තමයි පාරිභෝගිකයේ ආදායම. මේ ආදායම විවිධ විදිහට බලපානවා. උදාහරණයක් වශයෙන් ආදායම වැඩි වෙනකොට අලකාපු අය ඒ වෙනුවට බත් කනවා. තමන් සමහර උසස් භාණ්ඩ වලට පෙළඹෙනවා. සමහර භාණ්ඩ පරිභෝජනීය අතහැරලා දානවා. නමුත් ආදායම විවිධාකාරයෙන් බලපානවා. උදාහරණයක් වශයෙන් ආදායම වැඩි වෙනකොට කුකුල් මස් හෝ මස් ආශ්‍රිත සොසේජස් වගේ නිෂ්පාදන සඳහා ඉල්ලුම් වැඩි වෙනවා. ඊළඟ කාරණා තමයි පාරිභෝගික රුචිය. මිනිසුන්ගේ කැමැත්ත වැඩි වෙනකොට සමහර භාණ්ඩ වලට සමහර කෘෂි නිෂ්පාදන වල තියෙන ඉල්ලුම ඉහළ යනවා. දැන් උදාහරණයක් වශයෙන් සම්බුද්ධ ජයන්තිය තුල වැඩි හරියක් ශාකාහාරික වෙන්න තීරණය කරොත් මස් සඳහා තියෙන ඉල්ලුම අඩු වේවි. එහෙම නැත්නම් මිනිස්සු හරක් මස් පරිභෝජනය අඩු කරොත් ඒ රුචිය අඩු වුණොත් මිනිස්සු කුකුල් මස් පරිභෝජනය කරන්න පෙළඹෙයි. එතකොට මෙන්න මේ ප්‍රධාන සාධක හතරක් තියෙනවා. මම මේ පහත වගුවෙන් පෙන්නලා කරන්නේ මිල හා ප්‍රමාණය අතර තියෙන ඍණ සම්බන්ධකම. ඍණ සම්බන්ධකම කියන්නේ එකක් වැඩි වෙනකොට මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේක අපිට ඊළඟ කතාවෙනුත් පෙන්වන්න පුළුවන් බොහෝම සරල විදිහට මේ දෙක අතර තියෙන සම්බන්ධකම. මේක සාමාන්‍යයෙන් අනිත් පැත්තට බෑවුම් වෙච්ච සරල රේඛාවක්. හැම වෙලෙම සරල රේඛාවක් වෙන්නේ නැහැ. නමුත් අපි මේක පහසුව සඳහා සරල රේඛාවක් කියලා ගන්නවා. ඊට පස්සේ ඊළඟ වැදගත් සරල සංකල්පය තමයි ඉල්ලුම සම්බන්ධයෙන් ඉල්ලුම් ප්‍රසාරණය හෝ සංකෝචනය. දැන් ඉල්ලුමට බලපාන සාධක හතරක් ගැන මම කිව්වා. එකක් තමයි මිල, අනිත් ඒවා තමයි අනිකුත් භාණ්ඩවල මිල, අනික තමයි පාරිභෝගික ආදායම, අනික තමයි පාරිභෝගික රුචිය. මේ අනිකුත් කාරණා නොවෙනස්ව පවතින විට වෙනස් වෙන්නේ නැහැ. මිල පමණක් වෙනස් වීම මත ඉල්ලුම් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කුකුල් මස් මිල පහත බැටුනොත් අඩුවෙන් කුකුල් මස් පරිභෝජනය කරපු අය වැඩිපුර කුකුල් මස් පරිභෝජනය කරනවා. මාළු හෝ හරක් මස් කන අය කුකුල් මස් පරිභෝජනයට පෙළඹෙනවා. මෙච්චර කල් කරෝල කාපු අය මස් පරිභෝජනය නොකරපු අයත් කුකුල් මස් කන්න එන්න පුළුවන්. මොකද වෙන්නේ? එතනදී වෙන්නේ ඉල්ලුම ඉහළ නගිනවා. ඒකට අපි කියනවා ඉල්ලුම් ප්‍රසාරණය කියලා. මේකේ අනිත් පැත්ත තමයි ඉල්ලුම් සංකෝචනය. අපි දුන් කුකුල් මස් මිල ඉහළ ගියයි කියලා. කුකුල් මස් මිල ඉහළ ගියොත් අනිකුත් සාධක නීතිවතෙද්දී මිනිස්සු කුකුල් මස් පරිභෝජනය ටිකක් අඩු කරනවා. අඩු කළා ඒ වුණොට සමහරට මාළු පරිභෝජනය කරන්න ගන්න පුළුවන්. දැන් මේ දවස්වල අර්ථාපල් මිල ඉහළයි. සමහර දේවල්ට අර්ථාපල් වෙනුවට සමහරට බතල පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අර්ථාපල් සඳහා දෙන ඉල්ලුම අඩු වෙනවා. මෙන්න මේ පුංචි සංකල්පය තමයි අපේ ඉල්ලුම් ප්‍රසාරණය හෝ ඉල්ලුම් සංකෝචනය කියලා ගන්න. තව සංකල්පයක් තියෙනවා. අපි බලමු ඊළඟ කතාවට ගිහිල්ලා. ඊළඟ කතාවෙන් පෙනෙන්නේ ඉල්ලුම් වක්‍රය කොයි පැත්තට යනවද කියන එක. මෙතනදී අර අපි කියපු වැදගත් කාරණා හතරෙන් මේ කාරණේ තමයි වැදගත්. මොකද්ද? විතැන්වීම. විතැන්වීම කියන්නේ එක තැනකින් තව තැනක යනවා. බත් ඉස්සල්ලා වෙලා තිබ්බේ එම වක්‍රයේ දිගේම ඉහළට පහළට යනවා. මෙතනදී වෙන්නේ මිල වෙනස් වෙන්නේ නැහැ. අනිත් කාරණා වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු මිනිසුන්ගේ ආදායම වැඩි වුණයි කියලා. මිනිස්සු ආදායම වැඩි වුණාම සාමාන්‍යයෙන් ලෝකයන් ප්‍රවණතාවය තමයි මිනිස්සු මස් හෝ මස් ආශ්‍රිත පරිභෝජනය ඉහළ නංවනවා. එතකොට මිල නොවෙනස්ව තියෙද්දි මිනිසුන්ගේ ආදායම වැඩි වුණා නම් ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මිල නොවෙනස්ව තියෙද්දි වෙනස් සාධක මත ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ
මිනිස්සු මස් පරිභෝජනයෙන් ඈත් වෙලා කොලෙස්ටරෝල් ප්‍රශ්න හින්දා හරි ආගමික ප්‍රශ්න හින්දා හරි මිනිස්සු මස් පරිභෝජනය අඩු කරා නම් රුචිය අඩු වෙනවා. රුචිය අඩු වුණොත් මස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. එතකොට අපි මෙන්න මේ කාරණා මතක තියාගෙන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාව දෙසට හැරිමු. මම අද කතා කරන්න යන ප්‍රධාන මාතෘකාව තමයි ඉල්ලුම් නම්‍යතාවය. ඒක ආර්ථික විද්‍යාත්මක සංකල්පයක්. නමුත් අපි ඒක ගමු අපිට තේරෙන විදිහට. මේ නම්‍යතාවය කියන්නේ මොකද්ද? නම්‍යතාවය කියන්නේ යමකට තියෙන සංවේදීභාවය. එකක් වෙනස් වුනහම අනිත් පැත්ත කොයි විදිහට හැසිරෙයිද? මම කිව්වා භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක ගණනාවක් තියෙනවා. බෙහෙවින්ම වැදගත් කාරණේ තමයි එහි මිල. වෙනත් වැදගත් කාරණා තමයි පාරිභෝගික ආදායම, වෙනත් භාණ්ඩවල මිල හෝ රුචිය. අපි එකක් ගමු. එකක් ගත්තොත් මිල. මිල ඉල්ලුම් නම්‍යතාවය. එකෙන් අදහස් කරන්නේ මිල යම්කිසි ප්‍රමාණයකින් වෙනස් වුණොත් ඉල්ලුම කොයිතරම් එකට සංවේදීද? අන්න ඒකයි. සියලු සාධක නොවෙනස්. අපි මේ කාරණේ සියලු සාධක අපි පහසුව සඳහා අපි ගන්නවා අනිකුත් සාධක නොවෙනස්ව පවතී කියලා. එතකොට මිල යම්කිසි ආකාරයකට වෙනස් වුණොත් ඊට ප්‍රතිචාරීව ඉල්ලුම කොච්චර වෙනස් වෙනවද? විවිධ භාණ්ඩ විවිධ විදිහට හැසිරෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඉන්ධන ගත්තොත් සාමාන්‍ය ඉන්ධන මිලට එච්චර ලොකු නම්‍යතාවයක් නැහැ. දැන් ඉන්ධන මිනිස්සුන්ට ප්‍රවාහන සඳහා අවශ්‍යයි. ඉන්ධන මිල පොඩ්ඩක් රුපියල් 10ක් වැඩි වුණාට මිනිස්සුන්ගේ ගමන් බිමන් හෝ ඉන්ධන සහිත ක්‍රියාවලින් හෝ එච්චර අඩු වෙන්නේ නැහැ. නැමෙනවා අඩුයි. සංවේදීභාවය අඩුයි. ප්‍රධාන ආහාර ජාති වලට අපි සංවේදීභාවය අඩුයි. අපි හාල් වල මිල රුපියල් 2ක් අඩු නැහැ කියලා අපි සහල් පරිභෝජනය නවත්තන්නේ නැහැ. නමුත් සමහර ජාති තියෙනවා. මාමයිට්, සස්ටේජන්, චීස් වගේ ජාති වලට අපි ඊට වඩා වෙනස් විදිහට සලකනවා. ඒවට අපි ඊට වඩා සංවේදී. ඉතින් අපි මේ කියන්න යන ප්‍රධාන දේ තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය මනින්නේ කොහොමද කියන එක. මේ සංවේදී බව මොන ආකාරයෙන්ද මනින්නේ? මයින සරලම මිම්ම තමයි මිල ප්‍රතිශත 1කින් වෙනස් වුණොත් මිල 1%කින් වෙනස් වුණොත් 100%කින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය කොපමණ වෙනස් වෙනවද? මිල 100%කින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය කොපමණ වෙනස් වෙනවද? ඒකට කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. අපි ඊළඟ කතාව බලමු. ඊළඟ කතාවේ පෙන්වන්නේ මිල ඉල්ලුම් නම්‍යතා දෙකක් තියෙනවා කියලා. මෙහිදී අපි නම්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි යම්කිසි ලක්ෂයක මිල නම්‍යතාවය. ඒ කියන්නේ එක මිල අගයක් තුල ඉල්ලුම කොච්චර වෙනස් වෙනවද කියන එක. ඒක ටිකක් ගණිතමය මිනුමක්. ඒක ටිකක් න්‍යායික මිනුමක්. දෙවෙනි එක තමයි ඡාප මිල නම්‍යතාවය. ඒ කියන්නේ යම්කිසි පරාසයක් තුල කොයි විදිහට මිලේ වෙනස් වීම ඉල්ලුමට බලපායිද? අපි ගත්තොත් ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය නැවත වරක් කියනවා නම් මෙහිදී මිල ඉල්ලුම් වක්‍රයේ 1 ලක්ෂයක් පමණක් අපි පදනම් කරගන්නවා. දැන් බලමු මේක ගණිතමය වශයෙන් ඊළඟ අපි කතාවට යමු පොහතකට. මේ ගණිතමය වශයෙන් කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස් වීම බෙදනවා මිලෙහි ප්‍රතිශත වෙනස් වීම. ඒක ගණිතමය විදිහට ගත්තොත් නැවතරක් අපි කතාව දිහා බලමු. මේ ඩෙල්ටා කියලා කියන ඉතා කුඩා වෙනස් ප්‍රමාණයක් ඉල්ලුම් ප්‍රමාණය ඒක මුළු ප්‍රමාණයෙන් බෙදලා ඒක 100න් වැඩි කරනවා. ඒක සංසන්දනය කරනවා මිලේ සිදුවෙන වෙනසට. දැන් ඊළඟ පස්සේ පහත තියෙන අවසාන සූත්‍රය. අපි ඉතිරි කොටස් ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඔව් අපිට ලැබී තියෙන කාල වේලාව අවසන් වන නිසා අපි අද දිනට ඔබගෙන් සමු අරගන්නවා. ආර්ථික විද්‍යාව කොටසේ අප
අපි නවත්තපු තැන ඉඳන් ඉතුරු කොටස අපි ලබන සතියේ නැවතත් ඔබ සමග සාකච්ඡා කිරීමට අදහස් කරනවා. ඔබ සැමට ස්තුතියි. බොහොම ස්තුතියි.